ආයිබුවන් පුතේ. 9 ශ්‍රේණිය විද්‍යාව පාඩමකුත් එක්ක අද මම පුතා මුණ ගැහෙන්න එනවා. මේ බලන්නකො මගේ ඇඳුම. දකුණු පැත්තේ නිල් පාට. මගේ වම් පැත්තේ රතු. මේ වටපිටාවත් එක්ක බලනකොට ඔයාට දැනෙනවා ඇති මේ අද පාඩම මොකක්ද කියන එක. අපි බලලා යමුද පාඩමේ නම. පුතේ 9 වන ශ්‍රේණිය ඔයාගේ 6 වෙනි පාඩම. මානව රුධිර සංසරණ පද්ධතිය. එතකොට අපි අද කතා කරන්නේ අපේ ශරීරයේ තියෙන පද්ධති අතර හරිම වටිනා පද්ධතියක් පිළිබඳව. පුතා දන්නවා අපේ ශරීරයේ තියෙන ආහාර ජීර්ණ පද්ධතිය, ඊළඟට ශ්වසන පද්ධතිය, ඊළඟට තියෙනවා පුතේ ස්නායු පද්ධතිය. නේද? මෙහිම පද්ධති මහා ගොඩක් තියෙනවානේ ශරීරේ. මේ පද්ධති වලින් හරිම වටින පද්ධතියක් තමයි රුධිර සංසරණ පද්ධතිය. මේ වචනේම පොඩ්ඩක් මේ පද්ධතියේ කාර්යභාරය කියවෙනවා. සංසරණය. හරියට නිකන් ගමනාගමනය වගේ. ප්‍රවාහණය වගේ. නේද? ගමන් කිරීම වගේ අදහසක් ඒකේ තියෙනවා නේද? පුතේ ඇත්තටම රුධිර සංසරණ පද්ධතියෙන් කරන්නේ මොනවද අපේ ඇඟ ඇතුලේ? ප්‍රධාන වශයෙන් ද්‍රව්‍ය එහා මෙහා පරිවහනය කිරීම. ඊට අමතරව තව කාර්යයන් තියෙනවා. අපි ඉස්සරහට කතා කරලා බලමු. මෙන්න මේ පුංචි සටහන බලමු. පුතාට පේනවා රුධිර සංසරණ පද්ධතියේ මූලික කාර්ය වශයෙන් මම ඉදිරිපත් කරනවා සිරුර පුරා ද්‍රව්‍ය පරිවහනය. මොනවද මේ පරිවහනය කරන්න කියලා තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට පුතාට හොයාගන්න පුළුවන් වෙයි. පුතේ මේ පද්ධතියේ විශේෂත්වය මේ සංවෘත පද්ධතියක්. කොහෙන්වත් විවෘත නැහැ. එහෙම විවෘත වුණොත් යම්කිසි හානියක් සිද්ධ වෙන්නත් පුළුවන්. අද කතා කරමු. ඊළඟට මේ සංසරණයේ සිදුවන්නේ වාහිනී තුලින්. එහෙම නැත්නම් රුධිර නාල තුලින්. ඒ රුධිර නාල වර්ග මොනවද? අපි කතා කරමු ඉදිරියේදී. දැන් ඔය හැමදේම වෙන්න කවුද අවශ්‍ය බලය සපයන්නේ? ආන්න ඒ බලය සපයන බල පොම්පය ලෙස අපි හඳුන්වනවා පුතේ හෘද වස්තුව. අපේ හදවත. දැන් පුතාට යම්කිසි අවබෝධයක් ඇති අපි කතා කරන්න යන පද්ධතිය පිළිබඳව. මේකේ ප්‍රධාන බල පොම්පයක් තියෙනවා. ඒ තමයි හෘද වස්තුව. ඊළඟට මේ හෘද වස්තුවෙන් සපයන බලය ඔස්සේ රුධිරය ගලා යන මාර්ග පද්ධතියක්, නල පද්ධතියක්, වාහිනී පද්ධතියක් තියෙනවා. අපි මේවට විවිධ නම් කියනවා. අපි ඒව කතා කරමු පාඩම තුලින් ඉස්සරහට යද්දී. හොඳයි. පුතා ඔයා කල්පනා කරන්න මිනිසාගේ හෘදය, අපේ හෘදය කොහෙද තියෙන්නේ? මොකක්ද පිහිටීම? මේක කියපු ගමන් ඔයා මට කියයි සර් අපේ හෘද වස්තුව තියෙන්නේ අපේ මේ පපුවේනේ. ඔව්. මේ උරස් කුහරය කියලා අපි කියන්නේ. උතන තමයි තියෙන්නේ. අපි පින්තූරකින් බලමු. ඔන්න පුතේ මිනිස් හෘදයේ පිහිටීම පෙන්වන රූප සටහනක් මම ඔබට ගෙනාවා. ඔබට පේනවද උරස් කුහරය කියන්නේ මේ අපේ පපුව ප්‍රදේශය. ඔන්න මම වෘත්තයකින් මේ උරස් කුහරය ඔබට පෙන්වනවා. දැන් මෙතන විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. වම දකුණ. ඔබට පේනවද මේ හෘද වස්තුව තියෙන්නේ පොඩ්ඩක් වමට බරව කියලා. පුතා එකපාරටම කියයි සර් මේ වම දකුණ මාරු වෙලාද? මේ බලන්නකෝ. පුතේ මගේ දකුණු අත මේ. දැන් ඔයා මගේ දිහා බලන් ඉන්න කෙනානේ. ඔයාගේ දකුණු අත තියෙන්නේ අනිත් පැත්තේ. මගේ දකුණු අත මෙහි. මේ මගේ වම් අත. දැන් පුතා ඔයා අඳින්නේ. අපි පින්තූරයක් අඳිනකොට එහෙම නැත්නම් මේ වගේ රූප සටහනක් ඔයාට පෙන්නනකොට ඔයාගේ ඉදිරිය බලන් ඉන්න කෙනෙක්ව තමයි ඔය පෙන්වන්නේ. ඒ නිසායි පුතාගේ දකුණු අත පැත්තට අපි වම කියලා දාලා තියෙන්නේ. පුතාගේ වම් අත පැත්තට අපි දකුණ කියලා දාලා තියෙන්නේ. දැන් පින්තූරේ බලන්න. දැන් ඔයාට පැහැදිලි වෙයි. එහෙමයි වම දකුණ තීරණය කරගන්න. දැන් පුතාට ඔය වම දකුණ තෝරගන්න, බේරගන්න දැන් පුළුවන්. දැන් පැහැදිලිනේ පුතේ? හොඳයි. දැන් බලන්නකෝ ඔය හෘද වස්තුව පොඩ්ඩක් වමට බරයි. මම ඔයාලට මෙන්න මෙහෙම පොඩ්ඩක් කියලා දුන්නොත්
ඔයාගේ වම් අත මිට මොලවලා සාමාන්‍ය පුතේ අපි කියනවා මේ අත මිට මෙලෙව්වම ඒ ප්‍රමාණය තමයි අපේ හෘද වස්තුව කියලා. තව ඉදිරියට පින්තූරයකුණත් පෙන්නන්න. එතකම් මෙහෙම බලන්නකෝ. මෙහෙම වම් අත මිට මොලවගෙන පුතා පපුව මැදට මෙහෙම තියාගන්නවා මේ අත මෙන්න මේ විදිහට හිටින්න. දැන් පුතාට පේනවා මෙන්න මේ අතනම් අපි මේ අතෙන්නම් හෘද වස්තුව නිරූපණය කරන්නේ. හෘද වස්තුව පොඩ්ඩක් වම් පැත්තට දැන් බරයි. මගේ වම් පැත්තට බරයි. බලන්න තියාගෙන ඉන්න විදිහ අත. ඔන්නෝම තමයි හાર્ට් එක මේ හෘද වස්තුව තියෙන්නේ පුතේ. ඔයාලට දකුණු අතින් පෙන්වන්නත් පුළුවන්. දකුණු අතින් පෙන්නනවා නම් ඒ මිට මොලවගෙන හරි මැදට තියලා මේ වැලමිට ප්‍රදේශයේ ඇඟට ගාවනවා මේ විදිහට. දැන් මෙතෙන්දී අපි ගෑවුවේ නෑනේ. වම් අතින් පෙන්නනකොට වම් අත මෙහෙම තිබුණේ. වැලමිට ගෑවිලා නෑ ශරීරයට. දකුණු අතින් පෙන්නනවා නම් දකුණු අත මිට මොලවගෙන පපුව මැද තියාගෙන මේ වැලමිට ඇඟට ගාවන්න ඕන. දැන් පුතාට පේනවාද හෘද වස්තුව වමට හැරිච්ච හැටි? ඔන්න ඔය විදිහට තමයි පුතේ අපේ හෘද වස්තුව ශරීරය ඇතුලේ තියෙන්නේ. අතක ප්‍රමාණය. පැහැදිලිද? බලන රූප සටහන. දැන් මේ හෘද වස්තුව වමට බර වෙච්ච හැටි ඉතාම පැහැදිලිව පුතාට බලා ගන්න පුළුවන්. දැන් ඊළඟට අපි බලමු මේ හෘද වස්තුවේ පිහිටීම ගන්නකොට පෙනහළු දෙකත් එක්ක කොහොමද තියෙන්නේ? මෙන්න මේ ස්ථානයේ තියෙනවා පුතේ ඔබට පෙන්වන්න ආකෘතියක්. අපි එතෙන්ට පොඩ්ඩක් යමු. බලන්න. මේ මිනිස් ආකෘතියේ පුතාට පේනවා මේ තියෙන්නේ වම් පෙනහැල්ල. පුතේ මේ තියෙන්නේ අපේ දකුණු පෙනහැල්ල. පුතාට පේනවාද මේ පෙනහැලි දෙකට මැදිව මෙන්න මේ ස්ථානයේ හෘද වස්තුව පෙන්නනවා. පැහැදිලිද පුතේ? දැන් ඒ වමට බරයි. නේද? අපේ වම් පැත්තට බරයි. මේ පැත්තට බරව තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක. අපි රූප සටහනකින් බැලුවොත් මෙන්න මේ විදිය. පැහැදිලිද පුතාට? වම් පෙනහැල්ලට සහ දකුණු පෙනහැල්ලට මැදිව වම් පෙනහැල්ල පැත්තට පොඩ්ඩක් බරව. එහෙම තමයි හෘද වස්තුව පිහිටන්නේ. මොන වගේ ආරක්ෂාවක් මේ හෘද වස්තුවට ලැබෙනව ඇද්ද? පෙනහැලි දෙක විතරද මෙයාගේ ආරක්ෂාවට දෙපසින් ඉන්නේ? තව මොනවත් නැද්ද? අපි තව තැනකට යමු. මෙන්න මේ ස්ථානය බලන්න. මෙතන තියෙනවා පුතාට පේනවා අපි සාමාන්‍යයෙන් ඉල ඇට කියලා හඳුන්වන අපේ අස්ථි පද්ධතිය. මේ තව එක පද්ධතියක් ශරීරයේ තියෙන. තව වටිනා පද්ධතියක්. පුතාට පේනවා මෙන්න මේ පෙන්වන්නේ අපි ඉල ඇට කියන්නේ. මේවට කියන්නේ පුතේ පර්ෂු. මේ පර්ෂු වලින් පෙනහැලි දෙකත් අපේ හෘද වස්තුවත් ආරක්ෂා කරනවා. ඒ වගේම පුතාට පේනවාද අපේ කොඳු ඇට පෙළ මේ පසුපසින් ඉඳගෙන එයත් අපිට ආරක්ෂාවක් ලබා දෙනවා. එතකොට පිටුපස ප්‍රදේශයෙන් වෙන හානි එයා වළක්වනවා. ඉදිරිය හා දෙපැත්තෙන් සිදුවිය හැකි හානි මේ පර්ෂු මගින් වළක්වනවා. අපි පින්තූරකින් බලමු මේ සිද්ධිය. ඔන්න පුතාට පේනවා දැන් මිනිස් සිරුරේ ඔය පර්ෂු හා ඊළඟට කොඳු ඇටපේලිය එහෙම නැත්නම් කෂේරුව පුතේ ඔයා ඔය දකින්නේ. එමගින් අපේ පෙනහැලි දෙකත් ඒ වගේම හෘද වස්තුවත් යන දෙකටම ආරක්ෂාව සැලසෙනවා. ඕක තමයි මිනිස් සිරුරේ හෘදයට ලබා දී ඇති සුවිශේෂ ආරක්ෂක උපක්‍රමය. දැන් අර මම කිව්වනේ හෘද වස්තුව සාමාන්‍යයෙන් අපේ අතක විතර ප්‍රමාණයේ තියෙනවා. අතකට ගත්තොත් කොයි වගේද? ඔය බලන්නකෝ. ඔන්න පුතේ හෘද වස්තුව අතකට ගත්තොත් ඒ වගේ. පුතාට හිතා ගන්න පුළුවන් වෙයි. මේ බලන්නකෝ මගේ අතෙත් තියෙනවා ඒ වගේ හෘද වස්තුවක්. මේ බලන්න. සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් නේද? මෙන්න මේ ව්‍යුහය, මේ හැඩය ඔබට මේ මතක තියාගන්නත් ලේසි ක්‍රමයකුත් තියෙනවා. අතමිට මොලවල බලනකොට හෘද වස්තුවේ ප්‍රමාණය අපි කිව්වා. තව මතක තියාගන්න ක්‍රමයකුත් තියෙනවා. ඉස්සෙල්ලා අපි අතමිට මොලවල බලමු. ඔය බලන්න රූප සටහන. ඔන්න ඔය තරම් විතර. ඔය රූප සටහනේ පෙන්නනවා වගේ පුතේ හෘද වස්තුවේ ප්‍රමාණය ඔබේ අතමිට මෙලවූ විට පෙන්නන ප්‍රමාණය. ඔබට තව රූප සටහනක් මම ලං කරොත් මෙන්න මේ වගේ. බලන්න.
ඔය රූප සටහනෙන් පේනවා පුතා හෘද වස්තුවේ ඇතුළත කොයි වගේද කියලා. අපි තව පොඩ්ඩක් විස්තරාත්මකව කතා කරන්න බලමු ඉදිරියට. දැනට බලන්නකො හෘද වස්තුව අපි මැදින් දෙපළු කරලා බැලුවොත් සිරස් කඩක්ගෙන එහෙම නැත්නම් දික් කඩක්ගෙන බැලුවොත් ඔන්න ඔය ස්වરૂපය අපිට දකින්න ලැබෙනවා. පුතේ ඔයා දැකලා තියෙනවද මේ ආතගෙඩි විශේෂයෙන්ම කටු ආතගෙඩි මට නිකන් හිතෙනවා ඒ කටු ආතගෙඩියක් ගත්තොත් හෘද වස්තුවේ හැඩරුව එතන තියනවා කියලා. ඔය බලන්න. ඔන්න දැන් කටු ආතගෙඩියක් තියෙන්නේ ඔය කපලා බැලුවම පෙන්න විලාසෙත් පුතාට පේනවා. ඔන්න බලන්නකො මං හෘද වස්තුවක් ඔතනට පුතාට සමපාත කරලා පෙන්වන්නයි දැන් යන්නේ. හරි නේද? හරියටම හරිනේ පුතේ. ඒ විදිහමයි. බලන්න මේ රූප සටහන. ඔන්න බලන්නකො. දැන් කෝ අර කටු ආතගෙඩි දෙක. අපි පොඩ්ඩක් ආයි බලමු ආපස්සට ගිහින් ඔන්න බලන්න. එතකොට මේ විදිහමයි නේද කියලා බලන්න පුතේ. ඔයාට මතක තියාගන්න ලේසි වෙයි. දැන් පුතත් මේ හෘද වස්තුව පිළිබඳව ආකෘතියක් හදනකොට ඔන්න ඔය හැඩරුව මතක තියාගන්න. අපි බලමු හෘද වස්තුවේ අභ්‍යන්තරය පොඩි රූප සටහනකින් පුතා දැන් දැක්කා. ඒක සවිස්තරාත්මකව බලමු. මොනවද ඕකේ තියෙන්නේ කියලා. මම ඒ සඳහා පුතාට රූප සටහනකුත් ඔන්න ඉදිරිපත් කරනවා. මගේ ළඟ හොඳ ආකෘතියකුත් තියෙනවා පුතේ. අපි පොඩ්ඩක් මේ ආකෘතිය ළඟට ලං වෙලා බලමු. පුතේ මේ හෘද වස්තුවේ ඔයාට පේන්න මම ටිකක් ලොකුවට හෘද වස්තුවක් මෙතන හැදුවා. මේකේ දැන් අර සිරස් කැපුම ගන්න යන්නේ. ඉතින් මෙතන අපිට දැන් කපලා පෙන්වන්න බෑනේ. ඒ නිසා මම මෙන්න මේ හෘද වස්තුවේ මේ වසා තිබෙන කොටස එහෙම නැත්නම් උඩ කොටස ඉවත් කරනවා. දැන් පුතාට මෙහි අභ්‍යන්තරය දැක ගන්න පුළුවන්. මේ බලන්නකො පුතේ හෘද වස්තුවේ ප්‍රධාන වශයෙන් ඔබට පේනවා කොටස් 4කට බෙදපු ගතිය. 1 2 3 4 කාමර 4ක්. අපි කියනවා කුටීර 4ක්. මීට අමතරව පුතාට පේනවා හෘදයට සම්බන්ධ වෙච්ච ප්‍රධාන නල දෙකක්. නිල් පාටින් හා රතු පාටින් ඒ සංකේතවත් කරනවා. ඊට අමතරව පුතාට පේනවා මේ පැත්තේ තියෙනවා කුඩා නිල් පාට නල දෙකක්. ඒ වගේම රතු පාටින් පුතාට පේනවා නල 4ක් සම්බන්ධ වෙලා තියෙනවා. අපි බලමු මේවා නම් කරන්නේ කොහොමද? මේවායින් කරන කාර්යභාරය මොකක්ද? මේ හෘදය තුලින් රුධිරය ගමනාගමනය කිරීමට එහෙම නැත්නම් අර සංසරණය සඳහා කොයි විදියටද මේවා දායක වෙන්නේ? අපි ඒවා කතා කරමු. හොඳයි. දැන් මුලින්ම රූප සටහනට යමුකෝ අපි. ওই රූප සටහනේ පුතාට පෙන්නනවා මේ අභ්‍යන්තරයේ තියෙන කොටස්. ඒ වගේම ඔයා තනියම පැන්සලකින් පෑනකින් රේඛීය සටහනක් විදියට අඳින්න ගියොත් ඒ අඳින විදිහත් පෙන්නනවා. නමුත් පුතාට මේ වගේම හොඳටම ඇඳ ගන්න බැරි වුණත් දල රූප සටහනකින් හෘදයේ කුටීර 4යි ඊට සම්බන්ධ වාහිනී ටිකයි පෙන්වන්න පුළුවන් නම් ප්‍රමාණවත්. ඔන්න පුතේ මම දැන් ඔයාට කියන්න යන්නේ මේ කුටීරවල හඳුන්වන නම්. මේ කුටීරවලට කියන නම්. පුතේ අපි අර ඉස්සෙල්ලා කතා කරපු විදිහට වම දකුණ ඉස්සෙල්ලා තෝරගෙන ඉමුකෝ. මගේ දකුණු අත පැත්ත මේ. ඔයාගේ දැන් වම් අත පැත්ත. මතක තියාගන්න. එතකොට හෘද වස්තුවේ දකුණ තමයි මේ පෙන්වන්නේ නිල් පාටි. මගේ ඇඳුමත් එහෙමනේ. ඔයාට පේනවා මේ දකුණු පැත්තට මම ඇඳලා තියෙන්නේ මේ නිල් වර්ණය. ඔයාට පේනවා. ඒතර මතක තියාගන්න ලේසි පුතේ. දකුණු පැත්තේ තියෙන රුධිරය නිල් පාට ඇයි? සාමාන්‍යයෙන් කියනවා පුතා ඔක්සිජන් ප්‍රමාණය අඩුයිලු මේ දකුණු පැත්තේ තියෙන රුධිරේ. ඒකට කියනවා ඔක්සිජනීකృత රුධිරය. ඔක්සිජන් නැති රුධිරය. එතකොට දකුණු පැත්ත රතුයි. මගේ ඇඳුමෙත් දකුණු පැත්ත රතුනේ. මොකද මේ රතු පාට වෙන්නේ පුතා දකුණු පැත්තේ තියෙන්නේ ඔක්සිජනීකృత රුධිරය. ඔක්සිජන් සහිත රුධිරය. සමහරවකට පිරිසිදු රුධිරය කියලාත් කියනවා නේද? නමුත් ඒ වචනයට වඩා හොඳයි ඔය ඔක්සිජනීකృత කියන වචනේ. හොඳයි පුතේ. එතකොට ඒකයි මේ රතු නිල් වෙනස. එමය ඒක දීලා තියෙන්නේ. දැන් මේ නම් බලමුකෝ. ඔන්න මේ තියෙන්නේ පුතා මේ උඩ
කුටීර දෙකට අපි කියනවා කර්ණිකා. කර්ණිකා දෙකයි. කර්ණිකා දෙකක් නම් ඔයා බලන්නකෝ මේක දකුණු කර්ණිකාව වෙන්න ඕන නිල් පාට එක, රතු පාට එක වම් කර්ණිකාව වෙන්න ඕන. එහෙනම් පල්ලෙහා කුටීර දෙකට කියනවා පුතේ අපි කෝෂිකා. කෝෂිකා දෙකක් තියෙනවා. එහෙනම් මේ නිල් පාට එක පැහැදිලිවම දකුණු කෝෂිකාව, මේ රතු පාට එක පැහැදිලිවම වම් කෝෂිකාව. එහෙනම් පුතාට පේනවා කර්ණිකා දෙකක් සහ කෝෂිකා දෙකක්. බලන්න පින්තූරේ. ඔන්න පුතේ ඔයාට අඳුර ගන්න පුළුවන්ද මේ කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි නම් කරමු. ඔන්න දකුණු කර්ණිකාව, ඊට පල්ලෙහායින් දකුණු කෝෂිකාව, වම් කර්ණිකාව, වම් කෝෂිකාව. ඔය රූප සටහන පුතා හොඳින් අවබෝධ කරගන්න. ඔයාගේ පෙළ පොතේ මෙවැනි රූප සටහනක් පෙන්නනවා. පුතාට වඩා පැහැදිලිව දැනෙයි මෙන්න මේ ආකෘතිය. නේද? අර ඊට වඩා සරලයි නේද පුතේ? තේරුම් ගන්න ලේසියි. හොඳයි අපි ඊළඟට යන්නේ ඔය හෘද වස්තුවට සම්බන්ධ වාහිනී මොනවද කියලා බලන්න. අපි බලමු. සාමාන්‍යයෙන් පුතා මතක තියාගන්න ඕන හෘදයට සම්බන්ධ වෙනවා වාහිනී වර්ග දෙකක්. එකක් හෘදයේ ඉඳලා ලේ එළියට ගෙනියන ඒවා. ඌවට අපි කියනවා පුතේ ධමනි. අනිත් වර්ගයේ තමයි හෘදයේ ඇතුළට ලේ අරන් එන ඒවා. ඒවට කියනවා පුතේ අපි සිරා. බලමුද මේ මොනවද කියලා මේ පින්තූරේ මේ ආකෘතිය ඇසුරෙන්. ඔන්න බලන්න ඉස්සෙල්ලම මම පුතාට පැහැදිලි කරොත් මෙන්න මේ ප්‍රධාන රතු පාට වාහිනිය බලන්න පුතේ. මෙන්න මේ රතු පාට වාහිනිය. ඒ රතු පාට වාහිනියෙන් තමයි ශරීරේ පුරා ලේ අරගෙන යන්නේ. රුධිරය අරගෙන යන්නේ. මේකට කියනවා අපි සංස්ථානික මහා ධමනිය. ප්‍රධානම ධමනිය තමයි මෙන්න මේ රතු පාට මම මේ පෙන්නන ධමනිය. කොතනින්ද පටන් ගන්නෙ? මෙන්න මෙතනින්. මොකද්ද මේ? මේ තමයි වම් කෝෂිකාව. එතනින් පටන් ගන්නවා සංස්ථානික මහා ධමනිය. මේ බලන්නකො ගමන් කරන විලාසය. ඕක උතනින් ගිහින් කුඩා කුඩා වාහිනී වලට බෙදිලා, කුඩා ධමනි වලට බෙදිලා ශරීරේ පුරාම පුතේ රුධිරය අරගෙන යනවා. ඔන්න ඒ එක්කෙනෙක්. ඊළඟට පුතාට පෙනේ ඒ වගේම තව ලොකු වාහිනියක් දෙකට බෙදෙනවා. පුතාට පේනවද? කොහෙන්ද පටන් ගන්නෙ? මෙන්න මෙතනින්. එනම් දකුණු කෝෂිකාවෙන් පටන් ගන්නෙ. මෙන්න මේ ස්ථානයේ. දකුණු කෝෂිකාවෙන් පටන් අරගෙන රුධිරය අරගෙන ගෙනියනවා, දෙකට බෙදෙනවා. කොහෙටද මේ යන්නේ? පුතා මතක තියාගන්න ඕන. පෙනහැලි දෙකට යන්නේ. පෙනහැලි දෙකට යනවා ඇත්තේ මොකටද? පිරිසිදු කරන්න. අර හොඳ විදියට කියනවා නම් තව ටිකක් ඔක්සිජන් එකතු කරගන්න. කාබන් ඩයොක්සයිඩ් අයින් කරන්න. ඔක්සිජනීකృత වෙන්න තමයි එයා යන්නේ. එහෙම ගිහින් පෙනහැලි දෙකේදී පිරිසිදු වෙලා මෙන්න මෙතන පුතාට පේනවද රතු පාට වාහිනී හතරක්. වාහිනී හතරක් තියෙනවා පුතේ. මේ දෙක මම මේ පෙන්නන මෙන්න මේ වාහිනී දෙක මෙන්න මේ පැත්තේ එහෙම නැත්නම් වම් පැත්තේ පෙනහැල්ලෙන් පිරිසිදු වෙච්ච ලේ අරගෙන හෘදයට එන වාහිනී දෙක. එහෙනම් රුධිරය අරන් එනවා නම් මේවා සිරා. මේවා සිරා. මේ වාහිනී දෙක දිහා බලන්න. මෙන්න මේ වාහිනී දෙක. ඒ වාහිනී දෙක එන්නේ මෙන්න මේ පැත්තේ ඉඳලා, ඒ කියන්නේ දකුණු පැත්තේ ඉඳලා. එහෙනම් ඒවත් ශිරා. ඒතකොට මෙතන පුතාට පෙන්නනවා ශිරා හතරක්. මේ ශිරාවලට අපි නමක් කියනවා. මෙයා පෙනහැල්ලට අරන් යන ධමනිය, මේ නිල් පාට ධමනිය පුප්පුසීය ධමනිය. පෙනහැල්ලෙන් එන ශිරා හතර පුප්පුසීය ශිරා. ඔන්න මතක තියාගන්න ඕන පුතේ. ඊළඟට පුතාට තව මට පෙන්වන්න වාහිනී දෙකක් මෙතන තියෙනවා. මෙන්න මේ ස්ථානයේ බලන්න. මෙතන තියෙනවා පුතේ නිල් පාට වාහිනී දෙකක්. මේවා රුධිර ඇතුළට අරන් එන්නේ. එහෙනම් ඒවා ශිරා වෙන්න එපා. ඒවට නමක් බලමු අපි. ඒ නම තමයි පුතේ ශරීරයේ උඩ කොටසෙන් අපිරිසිදු වෙච්ච, එහෙම නැත්නම් ඔක්සිජන් වලින් තොර වෙච්ච රුධිරය අරගෙන එනවා මෙන්න මේ වාහිනියෙන්. ශරීරයේ පල්ලෙහා කොටස් වල ඔක්සිජන් වලින් තොර රුධිරය අරගෙන එනවා මෙන්න මේ වාහිනියෙන් පහළ කොටසින්. මේවට අපි සුවිශේෂ නම් දෙමු. අපි මේකට කියනවා පුතේ උත්තර මහා ශිරාව. උඩින් එන්නේ එතකොට උත්තර. යටින් එන ශිරාවට අධර මහා ශිරාව. එහෙනම් අපි
ඔබ මෙතනදී කරුණු දෙකක් ඉගෙන ගත්තා. එකක් තමයි පුතේ හෘදයෙන් එළියට රුධිරය අරගෙන යනවා නම් ඒවා ධමනි. ඒන් දෙකක් පුතාට පේනවා ප්‍රමාණයෙන් විශාලව. පුප්පුසීය ධමනිය, සංස්ථානික මහා ධමනිය. හෘදයේ වෙතට අරගෙන එනවා නම් ඒවට අපි කියනවා ශිරා. ශිරා වර්ග තුනක් පුතා මෙතන ඉගෙන ගත්තා. එකක් තමයි පුප්පුසීය ශිරා, පෙනහැල්ලෙන් එන ඒවා. ඊළඟට උත්තර මහා ශිරාව සහ අදර මහා ශිරාව. දැන් යම්කිසි අවබෝධයක් ඔයාට ඇති. පින්තූරකින් තව ටිකක් පැහැදිලි කරගමු. මෙන්න මේ පින්තූරේ බලන්න. මේ පින්තූරේ ඔයාට පෙන්නනවාද ඔන්න රුධිරය ගමන් කරන හැටිත් පුතේ ඔතන මන් දීලා තියෙනවා. ඔයාට පේනවාද හෘදයට සම්බන්ධ වන වාහිනී වර්ග දෙකක්. එකක් තමයි ධමනි. අංක 3 එක ධමනියක්, අංක 5 අනිත් ධමනිය. අංක 3 අර දෙකට බෙදිලා යන එක. ඒ තමයි අර පුප්පුසීය ධමනිය. කොහෙටද යන්නේ පුතේ? පෙනහැලි දෙකට. පුතාට පේනවද නිල් පාට ඊතල දෙකක් දෙපැත්තට යනවා? ඊළඟට අංක 5න් පෙන්වන්නේ අර ප්‍රධාන ධමනිය සංස්ථානික මහා ධමනිය. කෝ අර ශිරා ටික. ඔන්න අංක 1. මතකද නම? උත්තර මහා ශිරාව. අංක 2 අදර මහා ශිරාව යටින් එන එක. ඊළඟට අංක 4 එතන ශිරා 4ක් තිබුණා. පුතාට ඒ අංක 4 ළඟ ශිරා 4 පැහැදිලිව පේන්නේ නැති වෙයි. ඒ තමයි පුතේ පුප්පුසීය ශිරා. කොහෙන්ද එන්නේ? පෙනහැල්ලෙන් එන්නේ. මොනලේද ගේන්නේ? ඔක්සිජනීකృత රුධිරය ගේන්නේ. හොඳයි පුතේ. අපි දැන් බලමු ඔය වාහිනී වර්ග දෙක ධමනි හා ශිරා පොඩ්ඩක් වෙන වෙනම අඳුන ගන්න බලමුද නම් එක්කම. මම මෙන්න මෙහෙම පුතාට පෙන්නුවොත් පින්තූරයක් කුටීර ටිකයි වාහිනී ටිකයි දැන් ඔබට එක ළඟ පෙනෙයි. ඔන්න පුතේ හෘදයට සම්බන්ධ වන ධමනි හා ශිරා කුටීර හතරක් පෙන්ලා තිනවා මම වචන කෙටි කරලා. ඔය ද කර් කියන්නේ දකුණු කර්ණිකාව. ඒතර ද කෝ කියන්නේ දකුණු කෝෂිකාව. මේ විදිහට ඔබට හිතා ගන්න පුළුවන් නේ. එතකොට ඔන්න පුතාට පේනවා දැන් මේ අංක 1 සහ 2 දකුණු කර්ණිකාවට එනවා. දකුණු කර්ණිකාවෙන් පුතාට පේනවාද රුධිරය ගමන් කරනවා දකුණු කෝෂිකාවට. ඔය ඊතල දිහා බලලා තේරුම් ගන්න බලන්න. දකුණු කෝෂිකාවෙන් ගමන් කරනවා පුතේ අංක 3 එනම් පුප්පුසීය මහා ධමනියට. පෙනහලි දෙකට යනවනේ දැන්. ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් ඉවත් කරලා ඔක්සිජන් ලබා ගන්නවනේ. ඒ ලබාගෙන අංක 4 කියන වාහිනියෙන් පුප්පුසීය ශිරාවෙන් ඔන්න එනවා. ඉන්නේ කොහෙටද පුතේ? වම් කර්ණිකාවට. හොඳින් බලන්න. වම් කර්ණිකාවෙන් ඔන්න රුධිරය මාරු වෙනවා වම් කෝෂිකාවට. ඔන්න වම් කෝෂිකාවෙන් දැන් පටන් ගන්නවා අංක 5. අර ප්‍රධාන ධමනිය සංස්ථානික මහා ධමනිය. අන්න එතනින් පටන් අරන් ශරීරය පුරාම ඒ රුධිරය අරගෙන යනවා. දැන් පැහැදිලිද පුතාට? තේරුණා නේද? හොඳයි. අපි මේ ඔයාට දැන් ධමනි සහ ශිරා වෙන් වෙන්ව අඳුර ගන්න විදිහක් ඊළඟට ආපහු වඩා පැහැදිලි පින්තූරයක් දැන් ගේනවා. ඔන්න මේ පින්තූරෙන් බලන්න. ඔන්න පුතේ ශිරා ටික ඉස්සෙල්ලා අඳුරගත්තද? උත්තර මහා ශිරාව. පැහැදිලි පුතේ? ඊළඟට අදර මහා ශිරාව අංක 2කින් සිරුරේ ඉහළ සිට රුධිරය ගේනවා, පහළ සිට රුධිරය ගේනවා අදර මහා ශිරාවෙන්. කොහෙට දෙන්නේ? දකුණු කර්ණිකාවට. ඊළඟ වම් කර්ණිකාවට එන්නේ දැන් ඔයාගේ දකුණු අත පැත්තේ වම් කර්ණිකාව තියෙන්නේ. පුප්පුසීය ශිරා. කොහේ ඉඳලා දෙන්නේ පුතේ? පෙනහැලි වල ඉඳලා. එහෙනම් පිරිසිදු කරගෙන නේද අර ඔක්සිජනීකృత වෙලා එන්නේ. කාබන් ඩයොක්සයිඩ් අයින් කරලා. ඔන්න වම් කර්ණිකාවයි දකුණු කර්ණිකාවයි පුතාට පේන්න තියෙනවා ඊටා පැහැදිලිව. දැන් අපි ධමනි බලමු පුතේ. ධමනි ප්‍රධාන වශයෙන් දෙකක් අපි කතා කරා. එකක් අංක 3 පුප්පුසීය මහා ධමනිය. කොහෙන්ද පටන් ගන්නෙ? දකුණු කෝෂිකාවෙන්. කොහෙටද යන්නේ පුතේ? පෙනහැලි වලට. ඊළඟට අංක 5 කොහෙන්ද පටන් ගන්නෙ? වම් කෝෂිකාවෙන්. මොකද්ද නම? සංස්ථානික මහා ධමනිය. කොහෙටද මේ ගමන් කරන්නේ? ශරීරයේ විවිධ ඉන්ද්‍රියන් කරා. විවිධ ඉන්ද්‍රියන් කරා. එයා ප්‍රධානම ධමනියනේ. එයා තමයි මුළු ශරීරයේ හැම තැනටම රුධිරය අරගෙන යන්නේ. පුතා කැමතිද දැන් ආකෘතිය ඇසුරෙන් මේ මාර්ගය බලන්න? අපි බලමු. ඔන්න පුතාට පේනවා දැන් ශරීරයේ ඉහළ කොටසින් රුධිරය අරගෙන එනවා මෙන්න
උත්තර මහා ශිරාවෙන් පහළ කොටසෙන් රුධිරය අරන් එනවා අදර මහා ශිරාවෙන්. අරන් ඇවිල්ලා මෙතෙන්ට වැටෙනවා. මේ තමයි පුතේ දකුණු කර්ණිකාව. ඔන්න දකුණු කර්ණිකාව හරහා මේ ස්ථානයේ ඔබට පේනවා දොරටුවක් තියෙනවා පොඩි. මේ දොරටුවෙන් ඔන්න පුතේ දකුණු කෝෂිකාවට රුධිරය ගමන් කරනවා. දැන් දකුණු කෝෂිකාව. එතනින් ආරම්භ වෙනවා මෙන්න මේ ප්‍රධාන වාහිනිය. මේ තමයි පුප්පුසීය මහා ධමනිය. පෙනහල්ලට ගමන් කරන මහා ධමනිය ඔන්න දෙකට බෙදිලා පෙනහල්ලට ගමන් කරනවා. දැන් එතනදී කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙලා පෙනහැලිවලදී ඔක්සිජන් එකතු වෙනවා. ඔක්සිජන් එකතු වෙනවා. දැන් මෙන්න මේ පුප්පුසීය ශිරා මගින් මේ රතු පාටින් පෙන්වන්නේ පිරිසිදු වුණාට පස්සේනේ. නිල් පාටින් පෙන්වන්නේ පිරිසිදු වෙන්නට කලින්. ඒ කියන්නේ ඔක්සිජන් එකතු වෙන්නට කලින් නිල් පාටයි. ඔක්සිජන් එකතු වුණාට පස්සේ පුතේ රතු පාටයි. ඒතර මේ දෙක එනවා වම් පැත්තේ පෙනහැල්ලෙන්, මේ දෙක එනවා දකුණු පැත්තේ පෙනහැල්ලෙන්. ඇවිල්ලා මෙන්න මේ ස්ථානයට එනම් වම් කර්ණිකාවට රුධිරය එනවා. ඔක්සිජනීකృత රුධිරය. එම රුධිරය මෙන්න මෙතන පුංචි දොරටුවෙන් පල්ලෙහා කෝෂිකාවට එනම් වම් කෝෂිකාවට ගමන් කරනවා. වම් කෝෂිකාවෙන් මෙන්න ප්‍රධාන ධමනිය ආරම්භ වෙනවා. සංස්ථානික මහා ධමනිය ශරීරේ පුරා රුධිරය අරගෙන යනවා. දැන් මේක මෙතනින් ඉවර වෙන්නේ නැහනේ. මේක විවිධ පැති වලට හිස පැත්තට, අපේ ගෙල, අපේ බඩ පපුව, අත්පා ඔය හැම තැනටම රුධිරය අරන් යන්නේ මෙයා තමයි බෙදෙන්නේ. දැන් මට හිතෙනවා පුතා මේ ආකෘතිය ඇසුරෙන් යම්කිසි අවබෝධයක් ගන්න ඇති. ඔයත් හදන්න මේ වගේ ආකෘතියක්. නේද? ඔයාගේ දැනුමත් එක්ක මීට වඩා හොඳ එකක් ඔයාට හදාගන්න පුළුවන් වෙයි ඔයාගේ නිර්මාණශීලී හැකියාවන් එක්ක. හොඳයි අපි බලමු පුතේ ඊළඟට මොකද්ද අපි කතා කරන්නේ. ඔන්න බලන්නකෝ. මේක හරිම වැදගත්. හෘදේ කපාට වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර ද්විතුණ්ඩ හෙවත් එහෙම නැත්නම් මයිට්‍රල් නමින් හඳුන්වන කපාටය. දකුණු කර්ණිකාව හා දකුණු කෝෂිකාව අතර ත්‍රිතුණ්ඩ කපාටය. ඊළඟට පුතේ ධමනි ආරම්භයේ අඩසඳ කපාට. පුතාට පේනවද කපාට වර්ග කීපයක්ම තියෙනවා. බලමු මේ ආකෘතිය ඇසුරෙන් පැහැදිලි කරගන්න. මෙන්න මේ ස්ථානයේ දිහා බලන්න. දකුණු කර්ණිකාව හා කෝෂිකාව අතර ත්‍රිතුණ්ඩ කපාටය. මෙන්න මේ ස්ථානයේ. මේ දොරටුව වහෙන්න ඒ දොරටුව ළඟ පිහිටන කපාටය. වම් කර්ණිකාව හා වම් කෝෂිකාව අතර ද්විතුණ්ඩ කපාටය මෙන්න මේ ස්ථානයේ. මේක තමයි පුතා අපි මයිට්‍රල් කපාටය කියලාත් හඳුන්වන්නේ. ඊළඟට පුතා හොඳට බැලුවොත් මෙන්න මේ ස්ථානයේ මේ ධමනිය ආරම්භ වන තැන වම් කෝෂිකාවෙන්. ඊළඟට මේ ධමනිය ආරම්භ වන තැන දකුණු කෝෂිකාවෙන්. ඔන්න ඔය ධමනි දෙක ආරම්භ වන ස්ථානයේ තියෙන කපාට ඒවට අපි කියනවා පුතේ අඩසඳ කපාට. අඩසඳ කියන්නේ මේ හඳේ අර්ධයක් කියන එකනේ. සඳ පළුව කියන එකනේ පුතේ. අන්න ඒ වගේ හැඩයක් ඔතන ඇති. දැන් මෙතන හරි වැදගත් මොකද්ද මේ කපාටයක් කියලා කියන්නේ. පුතා දන්නව නේද දැන් බයිසිකල් එකට හුලං ගහනකොට හුලං ඇතුළට යනවා. බයිසිකල් හුලම් පොම්පේ ගැලෙව්වට පස්සේ ඒ වාතය ආයෙ එළියට එන්නේ නැහනේ. අන්න එතන තියෙනවා කපාටයක්. ඉංග්‍රීසියෙන් කියනවා අපි වැල්ව් එකක්. VALVE වැල්ව්. වැල්ව් එකකින් කරන්නේ පුතේ එක පැත්තකට යන්න දෙනවා අනිත් පැත්තට එන්න આવොත් නවත්තනවා. දැන් හෘදයේ මෙතන ඉඳන් රුධිරේ පහළට යන්න දෙනවා. හැබැයි පහළ ඉඳන් උඩට එන්න දෙන්නේ නැහැ. එතකොට පාර වැහෙනවා. ඒක තමයි කපාටය කියන්නේ. එක පැත්තකට විතරයි. මේ පැත්තෙන් පල්ලෙහාට යන්න දෙනවා උඩට එන්න આવොත් වැහෙනවා කපාට. බලන්න මේ දෙක මේ ස්ථාන දෙකේ මේ වාහිනී දෙකට ධමනි දෙකට රුධිරය ඇතුළු වෙන්න දෙනවා. හැබැයි ආපස්සට ගලන්න આવොත් නවත්තනවා. මෙන්න මේක තමයි කපාට එක කාර්යභාරය. අපි බලමු. මේ රූප සටහනින් වඩා හොඳට පැහැදිලි වෙයි ඔයාට. පින්තූර මං ඉදිරිපත් කරනවා ද්විතුණ්ඩ කපාට, ඊළඟට ත්‍රිතුණ්ඩ කපාටය, ඊළඟට පුතාට පේනවා අඩසඳ කපාට දෙකක් තියෙනවා. අර ධමනි දෙක ආරම්භ කරන තැන නේද? සංස්ථානික මහා ධමනියයි පුප්පුසීය මහා ධමනියයි ආරම්භ වන තැන. දැන් මෙන්න මේ රූප සටහනෙන් ඔය කියන කපාටේ කාර්යභාරය ඊටාම පැහැදිලිව පුතාට තේරෙන්න ඕන. බලන්න පුතේ ඔය වාහිනිය උඩට යන්න දෙනවා. බලන්න පල්ලෙහාට එන්න ආවොත් අන්න නතර වෙනවා. උඩ අතට විතරයි එක පැත්තකට විතරයි ගමන් කරන්න දෙන්නේ. මම ඔයාට පෙන්නුවත් මෙන්න මේ වගේ. මේ බලන්නකො පුතේ
ඔය රූප සටහනේ දැකපු දෙයම මම පුතාට මේ පොඩි ආකෘතියකින් ඉදිරිපත් කරන්න. දැන් මේක පුතේ උඩට ගමන් කරනකොට මෙහෙම ඇරෙනවා මේ උඩට යන්න පුළුවන් මෙහෙම මේ අතට මේ. එතකොට ගමන් කරන්න දෙනවා උඩ අතට. හැබැයි බලන්න මේ පල්ලෙහාට එන්න આવොත් මේ පාර બ્લોක් වෙනවා මේ නවත්තනවා. එතනින් එහාට ඇරෙන්නේ නැහැ. උඩ අතට විවෘතයි මේ උඩට යන්න දෙනවා. කපාටයක් වැඩ කරන්නේ ඔන්න ඔය විදියට. රූප සටහනට ආයි ගියොත් පුතාට ඔන්න දැන් මම පෙන්නපු ආකෘතියයි රූප සටහනයි සංසන්දනය කරගන්නට පුළුවන්. ඔය කපාට ඇත්තටම හෘදය ඇතුලේ අපි ආකෘතියකින් දැක්කා, පින්තූරයකින් දැක්කා. ඇත්තටම තියෙන්නේ කොහොමද? ඔන්න ඔය විදිහට. අඳුරගන්න. ත්‍රිතුණ්ඩ කපාටේ, ද්විතුණ්ඩ කපාටේ සහ අඩසඳ කපාටේ පිහිටන ආකාර බලන්න. ඒ හෘද වස්තුව වැඩ කරනකොට ඒව ඇරෙන වැහෙන හැටි බලන්න. එක අතකට පුදුමත් හිතෙනවා නේද පුතේ ඔය පින්තූරේ දිහා බලනකොට. ඔය අපේ හෘද වස්තුවනේ. දැන් එකක් සම්පූර්ණ හෘදය අනිත් එක දික් කඩක්. පුතාට පේනවද? ඇතුළාන්තේ පෙන්වන්න. කොහොමද මේකේ අභ්‍යන්තර විලාසය කියලා පෙන්වන්න මම මේ පින්තූරේ ගත්තේ. බලන්න ඒ කපාට ඇරෙන වැහෙන හැටි. ඔය කපාට ඇරෙන වැහෙනකොට පුතා ශබ්දෙකුත් එනවා. ඒ ශබ්දේ පිළිබඳව අපි මේ පාඩමේ දෙවැනි කොටසෙන් පුතා එක්ක සාකච්ඡා කරනවා. ඔය හෘද වස්තුවේ වටේ තියෙන බිත්ති, ආවරණ බිත්ති ඒවත් හැදිලා තියෙන්නේ හරියටම හරි විදියට. ඒ කොහොමද? ආයි අපි මෙතෙන්ට යනවා. බලමු. පුතා බලන්න. සාමාන්‍යයෙන් බැලුවොත් පුතේ මේ කර්ණිකා බිත්ති දිහා බලන්න පුතා. කර්ණිකා බිත්ති වලට වඩා මෙන්න මේ කෝෂිකා බිත්තිය දෙස බැලුවොත් පුතා. කෝෂිකා බිත්තිය තරමක් ඝනකමින් වැඩි. කර්ණිකා බිත්තියට වඩා කෝෂිකා බිත්තිය තරමක් ඝනකමින් වැඩි. ඇයි එහෙම ඝනකම් වෙලා තියෙන්නේ? බලමු. මේ කර්ණිකාවලට පිටස්තර රුධිරය පැමිණෙන එක තමයි වෙන්නේ පුතේ. ශරීරයේ විවිධ කොටස් වල ඉඳලා ලේ එනවා. නමුත් කෝෂිකා එහෙම නෙමෙයි. කෝෂිකා වලට සිද්ධ වෙනවා තමා ළඟ තියෙන රුධිරය ශරීරේ පුරා ගෙනියන්න. අවශ්‍ය කරන බලය සපයන්න. එහෙනම් ඒ ස්ථානයේදී ලොකු බලයක් යොදලා හෘදය හැකිලෙන්න ඕන. සංකෝචනය වෙන්න ඕන. අපි මේකට කියනවා හෘද ස්පන්දනය කියලා. එක පසුව අපි කතා කරමු. දැනට බලන්න පුතේ මෙන්න මේ කෝෂිකා දෙක බොහෝම ශක්තියක් දාලා වෙර අරගෙන සංකෝචනය වෙනකොට තමයි මෙන්න මේ පුප්පුසීය මහා ධමනියෙන් පෙනහළු වෙතටත් සංස්ථානික මහා ධමනියෙන් ශරීරේ පුරා රුධිරය අරගෙන යන්නේ. ඒ නිසා විශාල පීඩනයකින් සංකෝචනය වෙන නිසා ලොකු බලයක් ඔය අවස්ථාවේ යෙදෙන නිසා අන්නේ බලයට ඔරොත්තු දීම සඳහා මේ බිත්ති ඝනකම බව පුතා තේරුම් ගන්න ඕන. අපි බලමු මේ ප්‍රශ්නය ඔබෙන් අහලා තියෙන ප්‍රශ්නයේ දෙස. කර්ණිකා බිත්ති කෝෂිකා බිත්ති වලට වඩා ඝනකම ඇයි කියලා අහනවා පුතේ. පිළිතුර වශයෙන් සිරුරේ බොහෝ ඉන්ද්‍රියන් වෙත රුධිරය සපයමින් සිරුර පුරා රුධිරය බෙදා හැරීමේදී කෝෂිකා මගින් වැඩි පීඩනයක් යෙදේ. ඊට ඔරොත්තු දීම සඳහා බිත්ති ඝනකම් විය යුතුය. පුතාට තේරුණා නේද? එහෙනම් ලොකු පීඩනයක් සපයන කෝෂිකා මගින් ඒ පීඩනයට ඔරොත්තු දීම සඳහා බිත්ති ඝනකම් වීම අත්‍යවශ්‍යම කරුණක්. හොඳයි. මේ රූප සටහනෙන් තියෙන්නේ ඔයාගේ පොතේ තියෙන පින්තූරේ මේ පෙළ පොතේ තියෙන පින්තූරය. ඔය පින්තූරේ දැන් ඔබට වටහා ගන්න පුළුවන් වෙයි. මොකද මං කොටසින් කොටස වෙන වෙන පින්තූර ඔස්සේ ඔයාව මෙතෙන්ට ගෙන ආපු නිසා. සියලුම කොටස් අන්තර්ගතයි. හොඳයි. ඊළඟට අපි අර පුතාට මුලින් පැහැදිලි කරපු විදියට කොහොමද හෘදය තුලින් රුධිරය ගෙනියන්නේ? මේ ඉහළ කොටසෙන් එන උත්තර මහා ශිරාව, පහළ කොටසින් රුධිරය අරන් එන අදර මහා ශිරාව, එතනින් මේ ස්ථානයට එනවා දකුණු කර්ණිකාව, ඊළඟට දකුණු කෝෂිකාව පුතේ. දකුණු කෝෂිකාවෙන් ආරම්භ වෙන පුප්පුසීය ධමනිය කොහෙටද යන්නේ? පෙනහැලි වලට. පෙනහැලි වලින් නැවත පැමිණෙන පුප්පුසීය ශිරා වම් කර්ණිකාවට. වම් කර්ණිකාවෙන් ඊළඟට ගමන් කරනවා වම් කෝෂිකාවට. වම් කෝෂිකාවෙන් ආරම්භ වන සංස්ථානික මහා ධමනිය ශරීරය පුරා ගමන් කිරීම. ඔය ටික මේ රූප සටහනිනුත් පුතාට තේරුම් ගන්න පුළුවන්ද බලන්න.
හෘදය තුලින් රුධිරය සංසරණය වන විදිය. අපි බලමුද? අංක 1 සහ 2න් ඇතුළු වෙනවා. කොහෙටද එන්නේ පුතේ? A අකුරෙන් පෙන්වන කුටීරය. දකුණු කර්ණිකාව. එතනින් B දකුණු කෝෂිකාව. එතනින් අංක 3 වාහිනිය. පුප්පුෂිය මහා ධමනිය. එතනින් පෙනහැලි වලට යනවා ඇති. දැන් පෙනහැලි අපිට පේන්නේ නැහැ නේ ඔතන. ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරලා අංක 4 පුප්පුෂිය ශිරා ඔස්සේ එනවා. කොහෙට දෙන්නේ? C කුටීරයට. වම් කර්ණිකාව. එතනින් ගමන් කරනවා D කුටීරයට. වම් කෝෂිකාව. එතනින් ඇතුළු වෙනවා පුතාට පේනවාද අංක 5 ප්‍රධාන වාහිනිය එනම් සංස්ථානික මහා ධමනිය. දැන් පැහැදිලිද? ඔය රූප සටහන් දෙකෙන්ම පුතාට ඒ ගමන් කරන මාර්ගය ඊතල සටහන් වලින් පැහැදිලිව පෙන්නනවා. දැන් හෘදය වැඩ කරන්නේ කොහොමද? හෘදයේ කර්ණිකා දෙක සංකෝචනය වෙනවා. ඊළඟට කෝෂිකා දෙක සංකෝචනය වෙනවා. ඊට පස්සේ මේ දෙක ඉහිල් වෙනවා, දිගෑරෙනවා. මේකටනේ හෘද ස්පන්දනය කියන්නේ අපි. මේක හරි රිද්මයානුකූලව සිදුවන දෙයක්. ආවට ගියාට නෙමෙයි. හොඳට බලන්න. මේ කර්ණිකා දෙක සංකෝචනය වෙනකොට මේ උඩ කර්ණිකා දෙක පුතේ සංකෝචනය වෙනකොට මෙන්න මේ කපාට හරහා ඔබට මතක ඇති කපාට දෙකක් තිබුණානේ. කපාට හරහා කෝෂිකා වලට රුධිරය ඇතුළු වෙනවා. ඊළඟට කෝෂිකා දෙක සංකෝචනය වෙනවා. කෝෂිකා සංකෝචනය වෙනකොට ආයි ඒවා කර්ණිකා වලට යන්නේ නැහනේ. ඇයි? කපාට වලින් ඒ ගමන වළක්වනවානේ. එක පැත්තකට විතරනේ යන්න දුන්නේ. එතකොට කෝෂිකා දෙක සංකෝචනය වෙනකොට පුතා මෙන්න මේ වාහිනියටත් ඊළඟට මේ වාහිනියටත් රුධිරය ඇතුළු වෙනවා. ඒ කෝෂිකා දෙක සංකෝචනයේදී තමයි ඒ රුධිරය ඇතුළු වෙන්නේ. ඔන්න ඔය විදිහට පුතා මතක තියාගන්න හෘදයේ මාරුවෙන් මාරුවට සංකෝචනයත් ඉහිල් වීමත් සිද්ධ වෙනවා හරිම රිද්මයකට. ඒක තමයි පුතා ඔය දකින්නේ. හෘදයේ ක්‍රියාකාරීත්වය. පුතාට පේනවද ඔය බලන්නකො හෘදේ වැඩ කරන අපූර්ව නේද? අපි උපදින්නත් ඉස්සෙල්ලා ඉඳලානේ මව් කුසේ ඉන්නකොට තමයි හෘදය වැඩ කරන්න පටන් ගන්න. ඔය හෘද ස්පන්දනය ආරම්භ කරන්නේ. අපි මේ යන මොහොත දක්වා. බලන්න කොච්චර නම් මෙයා කාර්ය කරනවද වෙහෙස ගන්න නැතුව කියලා. හෘදයේ ක්‍රියාකාරීත්වයේදී මේ සංකෝචනය සහ ඉහිල්වීමේදී මේ වාහිනී පද්ධතිය තුලින් රුධිරය ගලා යනවනේ දැන් පිටතට අවයව හොයාගෙන. මෙන්න මේ සටහන දිහා බැලුවොත් පුතාට තව ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙයි. මෙතන කර්ණිකා හා කෝෂිකා රිද්මයානුකූලව සංකෝචනයට හා ඉහිල්වීමට ලක් වේ. පේනවද පුතේ? මේ හෘද ස්පන්දනය ලෙස හඳුන්වයි. මම දැන් අර කියපු නම. නිරෝගී අයෙකු ඔයා වගේ කෙනෙක්, ඔයාගේ අම්මා තාත්තා වැඩිහිටි කෙනෙක් විවේකීව සිටින විට හෘද ස්පන්දන වේගය පුතේ මිනිත්තුවට වාර 72ක්. පුතාට තේරෙනවද? එක මිනිත්තුවකට සාමාන්‍යයෙන් කියනවා වාර 72ක් විතර. ඒක පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන් ඉතින්. හොඳයි. දැන් ඔය ගමන් කරන ධමනිය පුතේ. මේ ගමන් කරන ප්‍රධාන ධමනිය. එහෙම නැත්නම් මේ ශිරා. ඕවා තව දුරටත් බෙදී වෙන් වෙනවද? ඔව්. මං ගාව තියෙනවා හොඳ සටහනක් පුතාට පෙන්වන්න. මේ බලන්නකෝ. මෙන්න මේක දිහා බැලුවොත් පුතාට පෙනෙයි මේ තියෙන්නේ අර හෘද වස්තුවෙන් පටන් ගත්ත සංස්ථානික මහා ධමනිය. ඒක ගමන් කරමින් පුතා මේ බලන්න අතු ශාඛා වලට බෙදෙනවා. මම එක ශාඛාවක් මෙතන ඔබට ඉදිරිපත් කරන්නේ. දැන් මේ බලන්න ඔන්න පහළට ගමන් කරනවා. මේ ඊතලයේ දිහා බලන්නකො. මෙන්න මෙතන ඊතලයක් තියෙනවා පුතා බලන්න. ඔය ඊතලයේ දිගේ බලන් ගියොත් පුතාට පේනවා ඔන්න රුධිරය පල්ලෙහාට එනවා. අර සංස්ථානික මහා ධමනියෙන් එනවා. ඇවිල්ලා ඔන්න ධමනි ශාඛාවකට බෙදෙනවා. ඔයගේ ශාඛා ගොඩක් තියෙනවා. මම එකයිනේ මෙතන සංකේතවත් කරේ බෙදිලා ඇවිල්ලා පුතේ මේ බලන්නකො කේශනාලිකා සමූහයේ මේ කේශනාලිකා වලට බෙදෙනවා. ඊට පස්සේ පුතාට පේනවාද ඒ කේශනාලිකා එකතු වෙලා පුතේ ආයි හැදෙනවා තව ශිරාවක්. මේවට අපි කියනවා අනුශිරා. මේ අනුශිරා එකතු වෙලා ඊට පස්සේ පුතාට පේනවාද මෙන්න ප්‍රධාන ශිරාවක් හැදෙනවා. ඒ ප්‍රධාන ශිරාව ඕන්න බලන්නකො මේ ඊතලයේ බලන්නකො පුතේ මේන්න දැන් පහළ ඉඳලා උඩට ගමන් කරනවා. එහෙනම් ඇත්තටම මම මේ පෙන්ලා තින්නේ පුතේ ඔයාට තේරෙනවද මේ තමයි අර අදර මහා ශිරාවනේ. ඇයි ශරීරයේ යට හරියෙන් අරන් එන්නේ? ඔක්සිජන් නැති රුධිරේ නිල් පාට රුධිරේ. ඇත්තටම මේ රුධිරේ නිලුයි රතුයි කිව්වට අපි මෙහෙම සංකේතවත් කරාට මේවා නිල් පාට පේන්නේ නැහැ. ශරීරයෙන් එළියට එනකොට. සංකේතයක් විදියට එහෙම දීලා තියෙනවා. හොඳයි. අපි රූප සටහනකුත් බලමු.
ඔය බලන්න. ඔන්න දමනියක් ඉන්ද්‍රිය තුලදී තවදුරටත් බෙදී හැදෙනවලු පුතේ දමනිකා ඊළඟට කේශනාලිකා. ඔය බලන්න. දමනි, දමනිකා, කේශනාලිකා. මේ බලන්න සටහන. දමනි වලින් දමනිකා ඒවා බෙදිලා කේශනාලිකා. ඊළඟට බලමු අපි ශිරා. අර කේශනාලිකා එකතු වෙලා මම කිව්වා පුතේ අනුශිරා සෑදෙනවා. ඒ අනුශිරා එකතු වෙලා ප්‍රධාන ශිරා සෑදෙනවා. බලන්න මේ ගමන් මාර්ගය කේශනාලිකා වලින් අනුශිරා, අනුශිරා වලින් ප්‍රධාන ශිරා. මේ තියෙන්නේ ඔබේ පොතේ තියෙන සටහනක්. මම ඔබට පෙන්නපු ආකෘතිය වගේම සටහනක්. දමනිය ශිරාව දෙපැත්තේ තියෙනවා. ඒවා දමනිකා වලට බෙදෙනවා පුතාට පේනවා. දමනිකා කේශනාලිකා වලට බෙදෙනවා. ඒ කේශනාලිකා වලින් අනුශිරා හැදෙනවා. අනුශිරා වලින් ප්‍රධාන ශිරා එහෙම නැත්නම් මහා ශිරා හැදෙනවා. හෘදයට ලේ අරගෙන යනවා. ඕක තමයි මම ආකෘතියෙන් පුතාට පෙන්වුවේ. දැන් ඔය කේශනාලිකා වලට බෙදුනට පස්සේ මොකද වෙන්නේ? එතන ඉඳලා පුතේ අන්න ඔක්සිජනුයි ගෙනාපු පෝෂක කොටසුයි අපේ සෛලවලට බාර දෙනවා. කවුද බාර දෙන්නේ? කේශනාලිකා වලින්. කේශනාලිකා බිත්තිය හරි තුනි. සෛල බිත්තියත් හරි තුනීනේ. ඒ නිසා පුතේ මේ හරහා ගමන් කරන ක්‍රමයට ලස්සන නමක් දෙනවා. විසරණය. විසරණය වෙනවා. මොනවද ගමන් කරන්නේ දැන් කේශනාලිකාවල ඉඳලා සෛලවලට? ඔක්සිජන් වායුවයි පෝෂක කොටස්. ඔය ග්ලූකෝස් වගේ දේවල්. ඊළඟට පුතා කියයි සෛල වලින් යමක් ගන්න නැද්ද? ගන්නවා. කේශනාලිකාවලට ගන්නවා. මොනවද ගන්නෙ? කාබන් ඩයොක්සයිඩ්. ඊළඟට අපද්‍රව්‍ය බහිස්රාවය කරන දේවල් අන්න ඒවා ගන්නවා. හොඳ දේ දෙනවා, හොඳ නැති දේ ගන්නවා. මේ අපේ ශරීරය නිරෝගීමත්ව තියන්න. මේ සටහනෙන් පෙන්වන්නේ අන්න ඒ හුවමාරුව ගැන. කේශනාලිකා හා සෛල අතර පුතාට පේනවා රුධිර කේශනාලිකාවක බිත්තිය සෑදී ඇත්තේ තනි සෛල ස්තරයකින්. හරිම තුනි. ඒ වගේම තමයි පුතේ අන්න කේශනාලිකාව තුල රුධිරයේ වූ ඔක්සිජන් හා පෝෂක සෛල වලට විසරණය වෙනවා. අනික් අතට සෛල වලින් බැහැර කෙරෙන නිෂ්ප්‍රයෝජනවත් ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් උත් ඇතුළු හොඳේ රුධිර කේශනාලිකාව තුලට විසරණය වෙනවා. දැන් පැහැදිලි නේද? ඔන්න ද්‍රව්‍ය හුවමාරුව සඳහා තමයි ඔය කේශනාලිකාව වලට බෙදෙන්නේ. දැන් රූපෙකින් පෙන්වන්නද මම තව ටිකක් පැහැදිලි කරන්න. ඔක්සිජන් හා පෝෂක ගන්නවා සෛලවලට. සෛල වලින් අපද්‍රව්‍ය නිෂ්ප්‍රයෝජනවත් ද්‍රව්‍ය රුධිර කේශනාලිකාව වලට දෙනවා. ඒ සටහනින් පෙන්වන්නේ ඔය කියපු දේ. දැන් දමනි හා ශිරා සංසන්දනය කරන්න කිව්වොත් පුතාට පුළුවන් ද සංසන්දනය කරන්න? මෙන්න මේ විදිහට. හෘදයෙන් ඉවතට තමයි දමනි රුධිරය ගෙනියන්නේ. බිත්ති ඝනකමයි. ප්‍රත්‍යස්තයි. ඒ කියන්නේ හොඳට ඇදෙන සුළු ගතියක් තියෙනවා පුතේ. හොඳට ඇදෙන්න පුළුවන් පීඩනයක් එනකොට. ආපහු තිබිච්ච තත්ත්වයටත් එනවා. පීඩනය වැඩි දමනිවල. ආරම්භයේ කපාට තිබුණා. නාඩි වැටීම. අර දොස්තර මහතුරු අපේ නාඩි බලන්නේ හෘදයේ ස්පන්දනය වෙනකොට, තල්ලු කරනකොට ලේ ගමන් කරන විලාසය දැකගන්නේ නාඩි වලින්නේ. එහෙම තියෙනවා. කේශනාලිකා වලින් ඉවර වෙනවා. දමනි ගිහිල්ලා අවසානයේ ඉවර වුණේ කේශනාලිකා වලින්. පුතා දැක්කා ඒක. ශිරා පැත්ත ඔයාට පුරවන්න පුළුවන්ද? ඔන්න ඔය විදිහට. හෘදයේ වෙතට රුධිරය ගේනවා. බිත්ති තුනි අරවා ඝනකමයි දමනි බිත්ති මේවා තුනි. ප්‍රත්‍යස්ත බව අඩුයි. රුධිර පීඩනය අඩුයි. ආරම්භයේ නෙමෙයි කපාට තියෙන අතර මැද. නාඩි වැටීමක් නැහැ. එහෙනම් නාඩි බලන්න බෑ ශිරා වලින්. කේශනාලිකා වලින් ආරම්භ වේ. දමනි අවසන් වුණා ශිරා ආරම්භ වෙනවා. දමනියක් හා ශිරාවක් ගත්තම පුතාට පේනවද දමනිය අභ්‍යන්තර කපාට නැහැ. අතරමැද කපාට නැහැ. ආරම්භයේනේ කපාට තිබුණේ පුතේ. හොඳට බලන්න මේකේ අතරමැද කපාටයක් නැහැ. නමුත් පුතාට පේනවා ශිරාවල මෙන්න මේ කපාටේ මේ එක පැත්තකට විතරක් විවෘත වෙන කපාට අතරමැදින් තියෙනවා ශිරාවල. පුතාට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දමනි බිත්ති ශිරා බිත්ති වලට වඩා ඝනකමයි. මේකේ නම් එහෙම පුතාට පේන එක නැහැ. නමුත් දමනි බිත්ති ඝනකමයි. ඇයි ඇයි හෘද වස්තුව මගින් ලොකු පීඩනයක් යොදනවනේ. දමනි වලින්නේ ලේ අරගෙන යන්නේ. ශිරා අරගෙන එන එකනේ කරන්නේ. ඒකේ ලොකු පීඩන නැහැ. එහෙනම් මේ වැඩි පීඩනයට ඔරොත්තු දීම සඳහා මේවායේ බිත්ති ඝනකම වෙන්න ඕන දමනි වල. ඔය ප්‍රශ්නයට පිළිතුර පුතාට හොයන්න පුළුවන්ද? ශිරා බිත්ති වලට වඩා දමනි බිත්ති ඝනකම ඇයි? පිළිතුර එසේ සැකසී ඇත්තේ රුධිරය පොම්ප කරන අවස්ථාවේ ඇතිවන අධික පීඩනයට ඔරොත්තු දීම සඳහාය. නැත්තම් මේ
වාහිනී වලට හානියක් සිද්ධ වෙන්න පුළුවන් ධමනි වලට. හොඳයි. දැන් ඉතින් අපි කතා කරන්න යන්නේ මේ හෘද වස්තුවෙන් එළියට අරගෙන යන සංසරණය කරන රුධිරයේ ප්‍රධාන සංඝටක කීපයක් ගැන. මේ රුධිරයේ සංඝටක ගත්තොත් ප්‍රධාන වශයෙන් අපිට බෙදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. රුධිර සාම්පලයක් කේන්ද්‍රාපසරණය කියලා විශේෂ ක්‍රමයක් තියෙනවා පුතේ. වේගයෙන් පරීක්ෂා නලය කැරකීමට සලස්සන භ්‍රමණය වීමට සලස්සන උපකරණයක් තුලදී කේන්ද්‍රාපසරණය කරාම ඔන්නෝම කොටස් දෙකකට බෙදෙනවා. දියර කොටසට අපි කියනවා පුතා ප්ලාස්මය 155ක් ඒක වැඩියෙන් තියෙනවා. අනිත් කොටස දේහාණු ඝන කොටස ඒ 145යි. ඔන්න කොටස් දෙක. දැන් මෙන්න මේ කියන ආකාරයට පුතා අන්වීක්ෂයෙන් බැලුවොත් රුධිරයේ ස්වල්පයක් අපි කියනවා රුධිර අඳුනක්. පුතාට ඒකේ පේනවා දේහාණු වර්ග 3ක්. රතු රුධිරාණු හෙවත් රක්තාණු. සුදු රුධිරාණු එහෙම නැත්නම් ශ්වේතාණු. ඊළඟට රුධිර පට්ටික. මෙන්න මෙහෙම ಜಾති 3ක් ඔබට පේනවා. අපි බලමු මේ සටහනත් ඔබට ගේන්නේ ඒ කතාවමයි. ඔන්න රුධිරයේ ප්‍රධාන වශයෙන් දේහාණු හා ප්ලාස්මය කියලා බෙදනවා. දේහාණු වර්ග 3යි. රතු රුධිරාණු, සුදු රුධිරාණු හා පට්ටික. ප්ලාස්මයේ කොටස් 3යි. ජලය, ජලයේ දියවන දේවල් ද්‍රාව්‍ය කිව්වේ දියවෙන. ජලයේ අද්‍රාව්‍ය කිව්වේ පුතේ දියවෙන්නේ නැති දේවල්. ඔන්න ඔහම ඔය සටහනිනුත් ඕකමයි අපි ඉදිරිපත් කරන්නේ. දැන් අපි මේ සංඝටකවල කාර්යයන් ඉතා කෙටියෙන් සලකා බලමු. රක්තාණුවක කාර්යය මොකද්ද? ඔය බලන්නකො පුතේ. රක්තාණුවක් මගින් පුතා දන්නවා ශරීරයේ රතු පැහැයට හේතු වන හිමෝග්ලොබින් වර්ණකය රතු රුධිරාණු තුල පිහිටයි. ඔන්න ඔය හිමෝග්ලොබින් එක්ක තමයි පුතේ ඔක්සිජන් එකතු වෙලා ශරීරේ පුරා පරිවහනය කරන්නේ. පෙනහැල්ලෙන් ඔක්සිජන් ගන්නවා. කොහෙටද ගන්න එහෙමනම් රක්තාණු වලට. රක්තාණු වල තියෙන හිමෝග්ලොබින් වලට. හිමෝග්ලොබින් එක එකතු වෙලා එතකොට අපි කියන ඔක්සි හිමෝග්ලොබින් කියලා. අන්න ශරීරේ පුරා පරිවහනය කරනවා. එහෙනම් රක්තාණුවක කාර්යභාරය පුතාගෙන් ඇහුවොත් ඒ තමයි ඔක්සිජන් පරිවහනය. දැන් අපි බලමු ශ්වේතාණු ගැන. සුදු රුධිරාණු මගින් කරන්නේ පුතේ අපේ සිරුරට ආරක්ෂාව සැපයීම. කොහොමද ආරක්ෂාව සපයන්නේ? ඔයා දන්නවා අපේ ශරීරයට විවිධ වර්ගවල විස බීජ විවිධ ශුද්‍රජීවීන් වගේ අය ඇතුල් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ව පාලනය කරන්නේ, මර්ධනය කරන්නේ අපිට ඉන්න ආරක්ෂකයා තමයි සුදු රුධිරාණු. එහෙම නැත්නම් ශ්වේතාණු. ඔය බලන්න ඔය සටහන. පුතාට පේන්නේ සුදු රුධිරාණු. සිරුරට ඇතුල් වෙන ව්‍යාධි ජනකයින් එක්ක භක්ෂණය කරනවා. ඒ කියන්නේ ගිලලා දානවා. එහෙම නැත්නම් ඒ විස බීජයට එරෙහිව වෙන ප්‍රතිවිෂක් නිකුත් කරනවා. ඒ රසායන ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රතිවිෂක් නිකුත් කරලා අන්න විනාශ කරලා දානවා. ඔය ක්‍රම දෙකටම පුතා කැමතිද බලන්න කොහොමද සුදු රුධිරාණුවක් විස බීජයක් භක්ෂණය කරන්නේ, ගිලලා දාන්නේ කියලා. ඔන්න ඔය රූපෙන් දැන් පෙනෙයි ඒ ගිලින ආකාරය. ඔය බලන්නකෝ ඔන්න සුදු රුධිරාණුව ගමන් කරනවා. පේනවද අර විස බීජය පස්සෙන් එලෝගෙන යන හැටි? ආන්න භක්ෂණය කරා. දැක්කද පුතේ? ඔහොම තමයි සුදු රුධිරාණු විස බීජයක් භක්ෂණය කරන්නේ. ඉතින් එක්ක භක්ෂණය කරලා එහෙම නැත්නම් ප්‍රතිදේහ නිපදවලා අපිව ආරක්ෂා කරගන්නවා විස බීජ වලින්. ඊළඟට ශරීරයේ තියෙනවනේ මේ සුදු රුධිරාණු විවිධ වර්ග. ඒවයේ නමුත් පොඩ්ඩක් ඔයා ඉගෙන ගන්න ඕන. ඒ සෛලවල අන්වීක්ෂීය ව්‍යුහය බැලුවම ඒ පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. පුතා නම් ටික අඳුර ගන්න බලමු. ඔන්න සුදු රුධිරාණු වර්ග. නියුට්‍රොෆිල එක වර්ගයක්. ඉයෝසිනොෆිල, බේසොෆිල, වසාසෛල, මොනොසයිට්. ඔන්න පුතේ සුදු රුධිරාණු වර්ග. මේ හැමෝම අපිට ලොකු ආරක්ෂාවක් සපයනවා. එනම් පුතා හොඳට මතක තියාගන්න. දැන් සුදු රුධිරාණුවක කාර්යභාරය ආරක්ෂාව අපේ ශරීරයේ විස බීජ වලින්. නමුත් පුතා මතක තියාගන්න ඕන මේ ආරක්ෂකයා ඉන්නේ රක්තාණු සෛල තරම් රතු රුධිරාණු සෛල තරම් විශාල වශයෙන් නැහැ. සාමාන්‍යයෙන් ගත්තොත් 600කට එකක්. ඔය පෙන්වන්නේ. සාමාන්‍ය රුධිර අඳුනක් ඔය අන්වීක්ෂයෙන් බලනකොට ඔයාට පුංචියට ඔය රතු පාට පුංචියට පේන්නේ රක්තාණු. ටිකක් ලොකුවට පේනව නේද සෛල දෙකක්. ඒ ශ්වේතාණු. ඒ සාමාන්‍යයෙන් බැලුවොත් පුතේ රක්තාණු 600කට ශ්වේතාණු 1යි. ඊළඟට රුධිරයේ තියෙන තව පුංචි කොටසක් තමයි මේවා සෛල කියලා සලකන්නේත් නැහැ. සෛල කියලා අපිට සලකන්න බෑ. නමුත් පුංචි දේහාණු වර්ගයක් තියෙනවා රුධිර පට්ටිකා.
පුතා අහලා ඇති ඔය සමහර රෝග හැදුනම ඔය ඩෙන්ගු වගේ හැදුනම කියන්නේ පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් පහළ ගියා කියලා. මෙන්න මේ පට්ටිකා මගින් සුවිශේෂ කාර්යභාරයක් අපිට ඉෂ්ට කරනවා. ඒ තමයි අපේ තුවාලයක් වුණොත් පුතේ දිගින් දිගටම රුධිර වහනය සිද්ධ වුණොත් ඔතනින් අපි විජලනය වෙලා මියයි. ඇඟේ වතුර නැතුව. ඒ නිසා මෙන්න මේ රුධිර වහනය නවත්තන්න අවශ්‍ය කරන රුධිර කැටියක් ඇති කරන්නේ මේ පට්ටිකා මගින්. ඔය බලන්නකෝ සටහන. තුවාලයක් සිදු වූ විට එම ස්ථානයේ රුධිර කැටි ගැසීමෙන් රුධිර වහනය වැළැක්වේ. ඒ සඳහා දායක වන්නේ රුධිර පට්ටිකාය. දැක්කද පුතේ? එතකොට රුධිර පට්ටිකා මගින් ලොකු සේවයක් අපිට කරනවා. දැන් පුතාට මතකද රක්තාණු මගින් කරේ පුතේ ඔක්සිජන් පරිවහනය. ශ්වේතාණු සුදු රුධිරාණු මගින් පුතාට දැන් මතකද රතු රුධිරාණු මගින් කරේ පුතේ ඔක්සිජන් පරිවහනය. සුදු රුධිරාණු මගින් කරේ අපේ ශරීරයේ විස බීජ වලින් ආරක්ෂා කරලා දෙන එක. රුධිර පට්ටිකා මගින් කරන්නේ අපේ ශරීරයෙන් රුධිරය එළියට යන්න ගියොත් ඉක්මනින් කැටි ගැසිලා රුධිරය වහනය වීම වළක්වන එක. ඊළඟට තියෙනවානේ දැන් මේ ඔක්කොම දරාගෙන ඉන්න කොටස. රතු රුධිරාණුයි සුදු රුධිරාණුයි රුධිර පට්ටිකායි ඔක්කොම දරාගෙන ඉන්න ද්‍රවමය කොටස ප්ලාස්මය. එයා මොකද්ද කරන්නේ? ඔය සටහන බලන්න. පුතාට පේනවා රුධිර ප්ලාස්මය. රුධිර ප්ලාස්මයේ ප්‍රධාන කෘත්‍යය වෙනුවේ ද්‍රව්‍ය පරිවහනයයි. මේ රුධිර සෛල ටික පරිවහනය කරන්නේත් ඔය ප්ලාස්මයම තමයි. විවිධ ද්‍රව්‍ය පරිවහනය කරනවා. නේද පුතේ? පෝෂක වෙන්න පුළුවන්. ඔය හෝමෝන වර්ග වෙන්න පුළුවන්. නිෂ්ප්‍රයෝජනවත් ද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඔය ඕනෑම දෙයක් පරිවහනය කරන්නේ රුධිර ප්ලාස්මයෙන්. හොඳයි. දැන් රුධිර ප්ලාස්මයේ කෘත්‍ය වශයෙන් අපි වෙන වෙනම අඳුනගත්තොත් මෙන්න මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. ආහාර ජීර්ණයේ අන්තඵල khනිජ ලවණ සහ විටමින් වගේ දේවල් දේහ සෛල දක්වා අරගෙන යනවා. ඔය එකක්. ඊළඟට සෛලවල නිපදවන බහිස්රාවීය ඵල. ඒ කියන්නේ නිෂ්ප්‍රයෝජනවත් දේවල්. ශරීරයෙන් බැහැර කළ යුතු දේවල්. බහිස්රාවීය ඉන්ද්‍රියන් දක්වා අරගෙන යනවා. එතකොට ප්‍රධාන කාර්යයන් දෙකක් එතන කියවෙනවා. ඊළඟට හෝමෝන, ප්‍රෝටීන, එන්සයිම්, වායු වර්ග. පුතාට මේ නම් ඇහිලා ඇති සමහර පාඩම් වලදී. ඔන්න ඔය වගේ දේවල් ඒ අවශ්‍ය ස්ථාන කරා පරිවහනය කරනවා. හොඳයි. එහෙමනම් අද අපි මේ අපේ රුධිර සංසරණ පද්ධතිය පිළිබඳව මූලික කොටස් ටික හෘද වස්තුව පිළිබඳව ඒ වගේම මේ රුධිර වාහිනී පිළිබඳව පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරා. අපි පොඩ්ඩක් බලමුද පුතේ පුංචි ප්‍රශ්න කීපයක් පුතා වෙත මම අරගෙන එනවා. දැන් මේ අද පාඩමේ කොහොමද ඔයා තේරුම් ගත්තේ? කොහොමද ඔයාට වැටහුනේ කියලා බලන්න. බලමු පළවෙනි ප්‍රශ්නේ. නිවැරදි කාර්යය තෝරා යා කරන්න. මම දන්නවා පුතාට දැන් හොඳට මේක මතකයි. රක්තාණු වලින්, ශ්වේතාණු වලින්, රුධිර පට්ටිකා වලින්, රුධිර ප්ලාස්මයෙන් මොනවද කරන කාර්යභාරය? ඔයා පහසුවෙන් හොයාගනි. මේ විදිහට එනවද බලන්න ඔයාගේ පිළිතුරු ටික. රක්තාණු ඔක්සිජන් පරිවහනය, ශ්වේතාණු විස බීජ භක්ෂණය, රුධිර පට්ටිකා තුවාලයකදී රුධිරය කැටි ගැසීම, රුධිර ප්ලාස්මය විවිධ ද්‍රව්‍ය පරිවහනය කිරීම. අපි දන්නවා විභාග ප්‍රශ්නවලදී ඔන්න ඔය කරුණු ටික මුලින්ම අපෙන් අහන්න පුළුවන්. ඒ නිසා හොඳින් මතක තියාගන්න. යමු දෙවැනි ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නේ පුතාට දීලා තිනවා තවත් ඊටාම සරල ප්‍රශ්නයක්. සංස්ථානික මහා ධමනිය අර ප්‍රධාන ධමනිය මතකයිනේ පුතාට දැන්. මේක ආරම්භ වෙන්නේ කොතනින්ද? A B C D කර්ණිකා දෙකයි කෝෂිකා දෙකයි. දැන් මතකයි නම. කොතනින්ද පුතේ ආරම්භ වෙන්නේ? ඔය D කියන ස්ථානයෙන්. එහෙනම් D කියන්නේ ඔබේ දකුණු අත පැත්තනේ. දකුණු අත පැත්ත නම් ඔයා දන්නවා ඒක වම. ඇයි ඔයාගේ ඉදිරියට ඉන්න කෙනෙක්ගේ හෘදයනේ අඳින්නේ? එහෙනම් වම් කෝෂිකාව. පැහැදිලිද? පහසුයි නේද පුතේ? තුන්වෙනි ප්‍රශ්නේ බලමු. මේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ. රක්තපාතයකදී ඒ කියන්නේ ඔන්න ලේ ගලනවා ශරීරයෙන්. රුධිර වහනය වළක්වමින් ලේ කැටි ගැසීමට දායක වන දේහාණු වර්ගය කුමක්ද? මොකද්ද මේ දේහාණු වර්ගය? රක්තාණු, රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා, රුධිර ප්ලාස්මය. දේහාණු වර්ගය රුධිර පට්ටිකා. පුතේ මේතන විශේෂ දෙයක් තියෙනවා මතක තියාගන්න.
දැන් අපේ තුවාලයකදී රුධිරය කැටි ගැසීමයි ශරීරයේ ඇතුලේ රුධිර කැටි හැදිලා විවිධ රෝගවලටපත් වෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාව නෙමෙයි මම මේ කතා කරේ. මේ පාඩමේ දෙවනි කොටසෙන් ඒ පිළිබඳව ඔයා එක්ක කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අද මේ කතා කරේ තුවාලයක් සිදු වූ විට ශරීරයෙන් බැහැරට සිදුවන රුධිර වහනය. ඒක වළක්වා ගැනීම අත්‍යවශ්‍යයි. නැත්නම් අපි විජලනයටපත් වෙනවා. ශරීරයේ වතුර නැතුව යනවා. අපි මේයි. ඒ නිසා මේක අත්‍යවශ්‍ය කරුණක්. මේක කරන්නේ රුධිර පට්ටිකා කියන දේහාණු වර්ගයේ මගින්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. හතරවෙනි ප්‍රශ්නය. ඩෙන්ගු මී උණ වැනි වෛරස් ආසාදනවලදී ශීඝ්‍ර අඩුවීමක් වන්නේ කවර රුධිර සංඝටකයද? දැන් පුතා ඒක හොඳටම දන්නවනේ. මොකක්ද ඒ සංඝටකය? රුධිර පට්ටිකා. එහෙනම් රුධිරය කැටි ගැසීමටත් රුධිර පට්ටිකා වැදගත්. මේ වගේ රෝග නිර්ණය කිරීමේදී රෝගය හඳුනා ගැනීමේදී වෛද්‍යවරයෙකුට රුධිර සාම්පල් අපේ පරීක්ෂා කරන්න. එතකොට පට්ටිකා ප්‍රමාණය අඩු වෙලා නම් වෛද්‍යවරයාට හොයාගන්න ලේසි රෝගේ මොකක්ද කියන එක. අවසාන ප්‍රශ්නේ වෙත පුතේ. රුධිරයේ ප්‍රයෝජනවත් කෘත්‍ය සම්බන්ධයෙන් ශිෂ්‍යයෙකු ඉදිරිපත් කළ අදහස් කීපයක් මෙසේය. ඒ සෛල දක්වා ඔක්සිජන් පරිවහනය කිරීම. ප්‍රයෝජනවත් නේද පුතේ? ව්‍යාධි ජනක ශුද්‍රජීවීන් විනාශ කිරීම. හරිම ප්‍රයෝජනවත්. රුධිර පාර විලයනයේදී ශ්ලේෂණය සිදුවීම. රුධිර පාර විලයනය කියන්නේ මොකද්ද? රුධිරය අවශ්‍ය කරන රෝගියෙකුට බාහිරින් රුධිරය දෙන එක. එතන රුධිරයේ ශ්ලේෂණය වුණොත් ඒ කියන්නේ පුතේ මේ කැටි ගැහෙනවා කියන එක. ඒක නම් පුතා හානි කරයි. ඒ වැඩේ නම් හරියන්නේ නැහැ නේද? එහෙනම් අපි සත්‍ය විදිහට ගන්නෙ මොකද මේ ප්‍රයෝජනවත් කෘත්‍ය කියලානේ අහන්නේ. එහෙනම් සත්‍ය වන්නේ පුතාට පේනවා A හා B පමණයි. ඉතිරි එක 100ක අපි සත්‍ය විදියට සලකන්නේ. ඒක ප්‍රයෝජනවත් නෙමෙයි. ඒක හානිකර ක්‍රියාවක්. හොඳයි එහෙනම් අද දවසේ මම පුතාට මේ ඉදිරිපත් කරපු විෂය කරුණු ටික මම හිතනවා පුතා තවත් හොඳින් අධ්‍යයනය කරන්න. මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා හෘද වස්තුවේ අනුරුවක් හදන්න. පාසලට මේක අරගෙන යන්න පුළුවන් ඔයාට. එතකොට ඔයාට වඩා හොඳට ධාරණය වෙයි මේ කියපු කරුණු පිළිබඳ. මම මේ පාඩමේ දෙවනි කොටස විශේෂයෙන්ම රුධිර පාරවිලේනේ රුධිර ඝන සම්බන්ධ ඊළඟ පාඩමෙන් ඔයා එක්ක කතා කරන්න සූදානම් වෙනවා. ඒ සඳහා වෛද්‍යවරයෙක් මාත් එක්ක එකතු වෙනවා. මේ කරුණු වඩාත් හොඳින් ඔබට සමීප කිරීම සඳහා. එහෙමනම් පුතේ අද දවසේ ඔබෙන් මම සමුගන්නවා. ඔබ සීලුම දෙනාට ආයුබෝවන්.